ආයුබෝවන් දුවේ පුතේ පසුගිය වීඩියෝකින් අපි ඔයගොල්ලන්ට පොරොන්දු වුණා සංයුක්ත ගණිතයේ විෂයට අලුත්ම වැඩ කොටසක් එකතු කරන්න අලුත්ම වැඩසටහනක් ඉදිරිපත් කරන්න සංයුක්ත ගණිතයේ සියලුම ඒකක ෂෝට් වීඩියෝස් ඔස්සේ නරඹලා ඔයගොල්ලන්ට විෂය දැනුම පුළුල් කරගන්න අවස්ථාව දෙනවා කියලා. ඉතින් ඒ සීරීස් එකේ පළවෙනි වීඩියෝ එක අපි නිකුත් කරන්න මේ සූදානම් වෙන්නේ ත්‍රිකෝණමිතිය. ඉතින් ත්‍රිකෝණමිතිය ගැන අලුතෙන් මම පැහැදිලි කරන්න අවශ්‍ය නැහැ. මැත්ස් කරන ඕනම දරුවෙක් දන්නවා අපේ විෂයේ හાર્ට් එක වගේ ත්‍රිකෝණමිතිය. ඉතින් ත්‍රිකෝණමිතිය නැතුව කරන්න පුළුවන් පුංචි එකක දෙකක් තුනක් විතරයි. එම් සංයුක්ත ගණිත විෂය එකක 35කට ආසන්න ප්‍රමාණයකට ත්‍රිකෝණමිතිය පුංචි විෂය කවුනක් හරි ඕන වෙනවා. ඉතින් ඒ හින්දා අපි කල් වෙලා යවන්න නැතුව ත්‍රිකෝණමිතියේ මූලික સિદ્ધාන්ත මතක් කරගන්න උත්සාහ කරමු. එතනදී අපි මුලින්ම අපි මතක් කරගමු මූලික ත්‍රිකෝණමිතික අනුපාතයන්ගේ පරස්පරයන්. අපි දන්නවා cosec theta කියලා කියන්නේ cosec theta කියන්නේ එකයට sin theta. ඒ වගේම sec theta කියලා කියන්නේ එකයට cos theta. මේ විදිහටම cot theta කියලා කියන්නේ එකයට tan theta. මේ කරුණු තුන ඔයගොල්ලෝ කොහොමද දන්නවද? එතනදී අපි දන්නවා tan theta සමාන වෙනවනේ sin theta බෙදීම cos theta ට. tan theta සමාන වෙනවා sin theta බෙදීම cos theta ට. ආන්නේ හින්දා මෙන්න මේ tan theta ගේ පරස්පරය කියන එක සමාන වෙනවා cos theta බෙදීම sin theta. මේ අපි මුලින්ම ඉගෙන ගන්න ත්‍රිකෝණමිතිය පාඩම ආරම්භ කරන උසස් පෙළ දරුවේ මුලින්ම ඉගෙන ගන්න කාරණා තුන. cosec අනුපාතය කියන්නේ එකයට sin, sec අනුපාතය කියන්නේ එකයට cos, cot කියන්නේ එකයට tan වගේම cos යට sin. ඊට අමතරව සාමාන්‍ය පෙළදී ගොඩක් දුරට මේ දරුවෝ මේ මතක් කරගන්නේ tan theta කියන්නේ sin theta යට cos theta. හරි. ඔව් අපි ඊළඟට බලමු පයිතගොරස් සර්වසාම්‍යයන්. මම මේ සූත්‍ර ලබා ගන්න හැටි කතා කරන්න ගොඩක් දුරට බලාපොරොත්තු වෙන්නේ නැහැ. මොකද කෙටියෙන් ඉක්මනින් සූත්‍ර ටික මතක් කරගන්න තමයි මේ වීඩියෝ එකෙන් බලාපොරොත්තු වෙන්නේ. මුල්ම සූත්‍රය sin වර්ගයක් θ ධන cos වර්ගයක් θ සමානයි 1යි. sin වර්ගයක් θ ධන cos වර්ගයක් θ සමානයි 1යි. මේකෙන් අපිට පුළුවන් උක්ත කරලා තව සූත්‍ර දෙකක් හදාගන්න. sin වර්ග උක්ත කරොත් sin වර්ග θ උක්ත කරොත් එනවා 1 ඍණ cos වර්ග θ. මේකෙන් අපි cos වර්ග θ උක්ත කරොත් එනවා 1 ඍණ sin වර්ග θ. හරි. ඊට අමතරව තව වැදගත් සූත්‍ර දෙකක් අපි හදාගන්නවා මේ පයිතගොරස් සර්වසාම්‍යයන් වලින්. කොහොමද? මෙන්න මේ සූත්‍රයෙන් අපි බෙදුවොත් ආපහු sin වර්ග θ ගෙනවා. sin වර්ග θ දාන cos වර්ග θ සමානයි 1 කියන මූලිකම පයිතගොරස් සර්වසාම්‍ය සූත්‍රය බෙදනවම sin වර්ග θ ගෙනවා. මොකක්ද වෙන්නේ බලන්න? sin වර්ග θ බෙදීම sin වර්ග θ. ධන cos වර්ග θ බෙදීම sin වර්ග θ. සමාන වෙනවා 1 යට sin වර්ග θ. හරි බලන්න sin වර්ගයට sin වර්ගය කැපුනම 1 වෙනවා. 1 ධන cos වර්ග θ බෙදීම sin වර්ග θ. කියන්නේ cot වර්ග θ සමානයි 1 යට sin θ කියන්නේ cosec θ හින්දා 1 යට sin වර්ග θ කියන්නේ cosec වර්ග θ. right? ඔන්න අලුත් සූත්‍රයක් අපි හදාගත්තා. ඊට පස්සේ මේකෙන් මම නැවත උක්ත කිරීමෙන් තවත් සම්බන්ධතා දෙකක් ලබා ගන්න උත්සාහ කරනවා. මේකෙන් cot වර්ග θ උක්ත කරොත් මොකද වෙන්නේ? ඊට ඒකයි පැත්තට ගියාම ඉන්නේ පත් වෙලා cosec වර්ග θ වෙන එක එනවා. වෙන අලුත් සූත්‍රයක් cot වර්ග θ කියන්නේ cosec වර්ග θ වෙන එක. right. මේකෙන් ආපහු තවදුරටත් අපිට පුළුවන් මොකක් උක්ත කරන්නද? ඔව් ඒක උක්ත කරන්න පුළුවන්. cosec වර්ග θ ගේ පැත්තට cot වර්ග θ ගෙනාවොත් cosec වර්ග θ ඍණ cot වර්ග θ සමාන 1යි. cosec වර්ග θ ඍණ cot වර්ග θ සමානයි 1යි කියලා ඔන්න තවත් සම්බන්ධතා කීපයක් ගත්තා. right මම තවදුරටත් යනවා. මෙන්න මේ මූලික පයිතගොරස් සර්වසාම්‍ය සූත්‍රය බෙදන්න cos වර්ග θ ගෙන්. cos වර්ග θ ගෙන් බෙදන්න මම උත්සාහ කරනවා. right එතනදිත් මම මෙහෙම කරන්න cos වර්ග θ බෙදීම cos වර්ග θ කියලා ලියනවා. ධන අතන sin වර්ග θ බෙදීම cos වර්ග θ කියලා ගන්නවා. සමානයි 1 යට cos වර්ග θ. right එහෙනම් cos වර්ග θ බෙදීම cos වර්ග θ කියන්නේ 1යි. 1 ධන sin වර්ග θ බෙදීම cos වර්ග θ කියන්නේ
tan වර්ග θ සමාන වෙනවා 1යට cos වර්ග θ කියන්නේ sec වර්ග θට. එහෙමනම් මෙන්න තවත් අලුත් සරල සාමයක්. ත්‍රිකෝණමිතික පායදික සරල සාමයක්. හරි මේ දෙන්නුත් මට තවත් පුළුවන් උක්ත කරගන්න. කොහොමද? tan වර්ග θ සමාන කරන්න පුළුවන් sec වර්ග θ ඍණ 1කට. tan වර්ග θ සමාන කරන්න පුළුවන් sec වර්ග θ ඍණ 1කට. තවත් සූත්‍රයක්. මම මේක අතර ගන්න ගැටලුවක් නැහැ. මේකෙන් මට පුළුවන් එක උක්ත කරන්න. කොහොමද? sec වර්ග θ ඍණ tan වර්ග θ සමානයි sec වර්ග θ ඍණ tan වර්ග θ සමානයි 1යි. හොඳට නැවත අධ්‍යයනය කරමු අපි. ගොඩක් තමයි පුරුදු වෙන්නේ සූත්‍ර කඩපාඩම් කරන්න. මේ ත්‍රිකෝණමිතික සූත්‍ර අතරම අපිට මේ ෂෝට් වීඩියෝස් ඉන්න ගොඩක් දුරට මේව ලැබෙන හැටි පුළුල්ව විග්‍රහ කරන්න මම උත්සාහ කරන්නේ. නමුත් මේ සූත්‍ර සෙට් එකේ ඍජු සම්බන්ධයක් තියෙනවා. බලන්න sin වර්ග θ දාන cos වර්ග θ සමානයි 1යි. sin වර්ගයෙන් බෙදුවම තමයි 1 දාන cot වර්ග θ සමානයි cos වර්ග θ කියලා එන්නේ. එතකොට අපිට පුළුවන් මේකෙන් ඊළඟට තවත් සූත්‍ර දෙකක් ගන්න. cot වර්ග θ කියන්නේ cos වර්ග θ ඍණ 1. මේකේ මාපව එක උත්තර කරොත් තියෙන්නේ cos වර්ග θ ඍණ cot වර්ග θ සමානයි 1යි කියලා. ඉතින් මේකෙත් නැවත cos වර්ගයෙන් බෙදලා එක දැන් tan වර්ග θ සමානයි sec වර්ග θ කියලා එනවා. ඒකෙත් තාපව උත්තර කළා තමයි tan වර්ග θ සමානයි sec වර්ග θ ඍණ 1 කියලා එනවා. ඊට අමතරව sec වර්ග θ ඍණ tan වර්ග θ සමානයි 1යි කියලා එන්නේ. ඔව්. ඔයගොල්ලෝ දන්නේ නැතුණාට පයිතික සරල සාමාන්‍යයෙන් ලොකු වැඩ කොටසක් කරන්න පුළුවන්. මෙතනදී ඇප්ලයිඩ් වල ගානක සමහර වෙලාවට අපිට ත්‍රිකෝණමිතික අනුපාතයන් ඉවත් කරලා යම් සම්බන්ධතාවයක් ලබා ගැනීමට අවශ්‍ය වෙයි. ආන්න මේ වගේ වෙලාවට වැදගත් වෙනවා. ත්‍රිකෝණමිතික අනුපාතයන් ඉවත් වෙන පයිතික සරල සාමාන්‍යයන් තුනක් තියෙනවා. මොන මේක ඔයගොල්ලෝ දන්නවා. sin වර්ග θ ධන cos වර්ග θ සමානයි 1 කියන කාරණය මැච් කරලා මේක අමතක වෙන්නේ නැති සූත්‍රයක්. හැබැයි අනිත් එක තමයි මම මේ පහලෙන් දීපු sec වර්ග θ ඍණ tan වර්ග θ සමානයි 1 කියන සූත්‍රය. ඔදින් අධ්‍යයනය කරන්න මගේ හරුණා නම් වීඩියෝ එක පෝස්ට් කරලා ඔයගොල්ලෝ ටයිම් වලට එන්න පුළුවන්. sec වර්ග θ ඍණ tan වර්ග θ සමානයි 1යි කියන එක තව සූත්‍රයක්. ඊට අමතරව තවත් එකක් ආවා cosec වර්ග θ ඍණ cot වර්ග θ සමානයි 1යි කියන. මේ සූත්‍ර අපිට විවිධ තැන්වලදී හම් වෙයි. අපේ පන්ති වල සහභාගී වෙන දරුවෝ දන්නවා මේ ආශ්‍රිතව අපි ගණන් ගොඩක් හදනවා. ගණන් 30ක් 40ක් 50ක් විතර විවිධ ස්වරූපේ හදනවා. නමුත් ඒකට කෙටියෙන් කතා කරන්නේ මම මෙතනින් නවත්තනවා. මේ සූත්‍ර තුන පිළිබඳව හොඳ අවධානයෙන් තියාගන්න. පාඩ විශේෂයෙන්ම අපේ පාඩවලදී තෝරන වෙයි, පියෝ පාඩවලදී තෝරන වෙයි. හැබැයි මම මෙතන තව දෙයක් පැහැදිලි කරන්න ඕන. තවත් දරුවෝ හිතාගෙන මේ සූත්‍රය තීටට විතරක්ද බලන්න කියලා. මේ සූත්‍රය මේ පයිතික සරල සාමාන්‍ය හැම සූත්‍රයක්ම තීට වෙනුවට වෙනත් ඕනෑම කෝණයක් පවතින්න පුළුවන්. ඒ කියන්නේ sin වර්ගයක් 5යි θ ධන cos වර්ගයක් 5යි θ ගත්තත් උත්තරේ එකයි. එහෙම නැත්නම් 1 ධන tan වර්ගයක් θ බෙදීම 2 සමානයි මොකද්ද? sec වර්ගයක් θ බෙදීම 2 මේ θ වෙනුවට වෙනත් ඕනම කෝණයක් තියෙන්න පුළුවන්. උදාහරණයක් මේ සූත්‍රයට ගලපුවම අපි cosec වර්ගයක් 3a ඍණ cot වර්ගයක් 3a සමාන 1යි. අර θ කියන්නේ සාධාරණ වශයෙන් ඕනෑම කෝණයක්. ඉඳා θ වෙනුවට වෙනත් ඕනම කෝණයක් තිබොත් මේ සූත්‍ර වළංගු වෙනවා. ඒ ගැන හොඳ අවධානයක් සහ අවබෝධයක් හැමදාම තුළම තියෙන්න ඕනේ. හරි. අපි ඊළඟට බලමු එක් වෘත්තපාදයන්හිදී ත්‍රිකෝණමිතික අනුපාතයන්හි ලකුණු. මොනවද මේ වෘත්තපාද කියන්නේ? සාධාරණ වශයෙන් වෘත්තපාදයක් කියලා කියන්නේ වෘත්තයක් සමානව කොටස් 4කට මේ විදිහට බෙදුවම කොටසක. හැබැයි කාර්සියානු ඛණ්ඩාංග තලය මගින් ඕන වෘත්තයක් සමාන කොටස් 4කට බෙදෙනවා. අන්න එහෙම ගත්තම මේකට පළවෙනි වෘත්තපාදය, මේකට දෙවෙනි වෘත්තපාදය, තුන්වෙනි වෘත්තපාදය සහ හතරවෙනි වෘත්තපාදය වශයෙන් කියනවා. ඒ කියන්නේ බිඳුව විශාලයි θ කුඩායි පයි බෙදීම 2 ප්‍රාන්තරය තුළ පළවෙනි වෘත්තපාදය. ඒකට කියන අංශක නම් බිඳුව විශාලයි θ කුඩායි අංශක 90. අපි අංශක සහ රේඩියන් කියන දෙකෙන්ම දන්නවා. ඊළඟ මේක පයි බෙදීම 2 විශාලයි θ කුඩායි පයි. අංශක වලින් නම් 90 විශාලයි θ කුඩායි 180. තුන්වෙනි වෘත්තපාදය කියලා කියන්නේ phi විශාලයි θ කුඩායි 3යි phi බෙදීම 2. අංශක වලින් කිව්වොත් 180 විශාලයි θ කුඩායි 270ක් අංශක. හතරවෙනි පාදය කියලා කියන්නේ
3යි 5 බෙදීම 2 විශාලයි θ කුඩායි 2යි 5. ඊට අමතරව අංශක නිකුත් 270 අංශක විශාලයි θ කුඩායි 2යි 5. මේ ප්‍රාන්තවලදී අපි දන්නවා ඒ කෝණයන්ගේ වෘත්තපාදයන්ගේ ලකුණු. අපි ඉක්මනින් මතක් කරගමු. පළවෙනි වෘත්තපාදයේ sin θ දන්න. cos θ දන්න. tan θ දන්න. හරි. මම අවසාන මතක් කිරීමක් කරනවා තවදුරටත්. දැන් දෙවෙනි වෘත්තපාදයේදී sin θ දන්න. cos θ ඍණ. tan θ ඍණ. මේකේ තේරුම බිඳුවත් 90ත් අතර ඕනෑම කෝණයක sin අගයක් ගන්න cos අගයක් ගන්න tan අගයක් ගන්න. 90ත් 180ත් අතර කෝණයක sin අගය ගන්න cos අගය ඍණ tan අගයක් ඍණ. ඊළඟට ආපහු තුන්වෙනි වෘත්තපාදයට එනකොට sin θ කියන්නේ ඍණ cos θ කියලා කියන්නේ ඍණ tan θ කියලා කියන්නේ ධන. මේකේ තේරුම 180ත් 270ත් අතර කෝණයක sin අගය ඍණ cos අගය ඍණ tan අගය ධන කියන එක. හතරවෙනි වෘත්තපාදයට આવොත් එහෙම sin θ ධන cos θ sin θ ඍණ cos θ ධන tan θ ඍණ. ඒ කියන්නේ අංශක 270ත් අංශක 270ත් 360ත් අතර කෝණයක sin අගය ධන cos අගය ඍණ tan අගය ඍණ. මේක අපි කෙටියෙන් මතක තියාගන්න විදිහක් තියෙනවා. පළවෙනි වෘත්තපාදයේදී all ධන. මේකදී sin විතරක් දාන්න. sin දාන්න. අනිත් දෙන්නම ඍණ. තුන්වෙනි වෘත්තපාදයේදී tan විතරක් දාන්න. හතරවෙනි වෘත්තපාදයේදී cos විතරක් දාන්න. all ධන, sin ධන, tan ධන, cos ධන. එහෙනම් අපි මේක කියනවා all St. Thomas College. all ධන all, sin විතරක් දාන්න St, tan විතරක් දාන්න Thomas, cos විතරක් දාන්න college. all St. Thomas College. මේක සාමාන්‍යයෙන් කොළඹ පැත්තේ girls school කියලා එහෙම මතක තියාගන්න මෙහෙමයි. ඔක්කොම St. Thomas කොළඹ. එහෙම කියන්න පුළුවන්. ඔක්කොම St. Thomas කොළඹ. all St. Thomas College. right මේ මතක තියාගන්න පුළුවන්. ඔව් අපි ඊළඟට මතක් කරගන්න යන්නේ ඊටාම වැදගත් කොටසක්. මේක ත්‍රිකෝණමිතිය විතරක් නෙමෙයි විශේෂම ෆිසික්ස් වලදී maths වල විවිධ පාඩම් වලදී දෙන කොටසක්. ත්‍රිකෝණමිතික අනුපාතයන් තවත් ත්‍රිකෝණමිතික අනුපාතයට පරිවර්තනය වන අවස්ථාවක් ගැන. මෙහෙම සූත්‍ර තියෙනවා 24ක්. අපි යෝගීදී මේ සූත්‍ර ඔක්කොම මතක තියාගන්න ලේසි මෙන්න මෙහෙම විදිහකට. සාමාන්‍යයෙන් මේ සූත්‍ර සෙට් එක මම දැන් බෝඩ් එකේ දාලා තියෙන මේක පැහැදිලි කරන්න මම උත්සාහ කරන්නේ 5 බෙදීම 2 හරි 3යි 5 බෙදීම 2 හරි කෝණ කියලා කියන්නේ 5 පූර්ණ සංඛ්‍යාත්මක නොවන ගුණාකාරය. 5 සහ 2යි 5 කියලා කියන්නේ 5 ගේ පූර්ණ සංඛ්‍යාත්මක ගුණාකාරය. මේ හැම වෙලාවෙම අපි θ කියලා සුළු කෝණයක් නම් අඩු වෙන්නේ හොය එකතු වෙන්නේ. θ සුළු කෝණයක් 5 බෙදීම 2 හරි 5 බෙදීම 2 හරි මෙන්න මෙතන තියෙන 3යි 5 බෙදීම 2 හරි එක්ක සම්බන්ධ වෙන වෙලාවට හොඳට බලන්න. sin 3 5 බෙදීම 2 න් θ කියන්නේ cos θ. cos 5 බෙදීම 2 න් θ කියන්නේ sin θ. tan 5 බෙදීම 2 න් θ කියන්නේ cot θ. මම මේ කතා කරන්නේ 5 බෙදීම 2 හරි 3යි 5 බෙදීම 2 හරි වෙලාවට sin අනුපාතය cos අනුපාතය බවට පත් වෙනවා. cos අනුපාතය sin අනුපාතය බවට පත් වෙනවා. tan අනුපාතය cot අනුපාතය බවට පත් වෙනවා. අහගන්නකො 5 බෙදීම 2 හරි 3යි 5 බෙදීම 2 හරි 5 ගේ පූර්ණ සංඛ්‍යාත්මක නොවන ගුණාකාරات එක්ක මේ θ සුළු කෝණය සම්බන්ධ වෙලාවට sin cos බවට පත් වෙනවා, cos sin බවට පත් වෙනවා, tan cot බවට පත් වෙනවා. අනිත් කාරණේ 5 හරි 2යි 5 හරි 5 ගේ පූර්ණ සංඛ්‍යාත්මක ගුණාකාර සම්බන්ධ වෙලාවට බලන්න sin sin තමයි, cos cos තමයි, tan tan තමයි, sin sin තමයි, cos cos තමයි, tan tan තමයි. අපෝ sin sin තමයි, cos cos තමයි, tan tan තමයි. චුට්ටක් වීඩියෝ එක පෝස්ට් කරලා හරි මේක ලියාගත්තත් කමක් නැහැ. පොඩ්ඩක් ඔයාලා වීඩියෝ එක පෝස්ට් කරලා මේක ලියාගන්න. මෙන්න මේ ත්‍රිකෝණමිතික අනුපාතයන් ආශ්‍රිත පරිවර්තනය වලදී මෙන්න මේක අහගන්න. θ සුළු කෝණය සමග 5 බෙදීම 2 හෝ 3යි 5 බෙදීම 2 සම්බන්ධ වන වෙලාවට sin අනුපාතය cos අනුපාතය බවටද, cos අනුපාතය sin අනුපාතය බවටද, tan අනුපාතය cot අනුපාතය බවටද පත් වෙනවා. අනිත් කාරණය 5 හරි 2යි 5 හරි ගුණාකාරයක් එක්ක
θ නැමැති සුළු කෝණයක් සමාදන් වේලාවක sin අනුපාතයම තමයි මාරු වෙන්නේ. cos අනුපාතයම තමයි tan අනුපාතයම තමයි. හැබැයි තව වැදගත් දෙයක් තියෙනවා. මේ කෝණයේ තියෙන වෘත්ත පාදය අනුව ආරම්භක ත්‍රිකෝණමිතික අනුපාතයට හිමි ලකුණ පරිවර්තනයෙන් පස්සේ දෙන්න ඕන. මම නැවත කියන්නම්කෝ. අපි පළවෙනි වෘත්ත පාද තුල කෝණයක් නම් සියලුම අනුපාතයන් ධන ඕල් ධන. දෙවන වෘත්ත පාදයේ sin ධන cos සහ tan ඍණ. තුන්වෙනි වෘත්ත පාදයේදී ඒ දෙවන වෘත්ත පාද තමයි මෙතන තියෙන්නේ. sin ධන cos tan ඍණ. මේ තුන්වෙනි වෘත්ත පාදයේදී tan ධන sin cos ඍණ. මේක තුන්වෙනි වෘත්ත පාදයේදී tan ධන sin සහ cos ඍණ. මේක හතරවෙනි වෘත්ත පාදයේදී cos විතරක් ධන දෙන ඍණ. එහෙමනේ තියෙන්නේ. එතකොට නැවත මම මුලට එනවා. පළවෙනි වෘත්ත පාදයේදී සියලුම ත්‍රිකෝණමිතික අනුපාතයන් ධන හින්දා sin phi විදීම දෙකරින් θ කියන්නේ ධන cos θම තමයි. cos phi විදීම දෙකරින් θ කියන්නේ ධන sin θම තමයි. tan phi විදීම දෙකරින් θ කියන්නේ ධන cot θම තමයි. හැබැයි මෙතනදී බලන්න. මම කිව්වේ phi විදීම දෙක හරි 3i phi විදීම දෙක හරි නම් sin cos වලට cos sin වලට tan cot වලට මාරු වෙනවා. phi හරි 2i phi හරි නම් මාරු වෙන්නේ නැහැ. හැබැයි ආරම්භක කෝණය තියෙන වෘත්ත පාදයට අනුව ආරම්භක කෝණයට හිමි එදාදා ආරම්භක කෝණයේ පිහිටි අනුපාතයට හිමි ලකුණ දාන්න ඕන. මේක දෙවන වෘත්ත පාදයේ කෝණයක් sin ධන හින්දා මාරු වුණාම ධන වෙන්නේ. හැබැයි මේක දෙවන වෘත්ත පාද තුල කෝණයක් දෙවන වෘත්ත පාදයේ cos ගේ ලකුණ ඍණ හින්දා පරිවර්තනය වුණාම ඍණ sin θ එන්නේ. දෙවන වෘත්ත පාදයේදී tan ගේ ලකුණ ඍණ හින්දා පරිවර්තනය වුණාම ඍණ cot θ එන්නේ. sin phi ඍණ θ දෙවන වෘත්ත පාදයේ ධන හින්දා ධන sin θ දෙවන වෘත්ත පාදයේ cos ගේ ලකුණ දෙවන වෘත්ත පාදයේ cos ගේ ලකුණ ඍණ හින්දා පරිවර්තනය වෙන්නේ නැහැ ඍණ cos θ පරිවර්තනය වෙන්නේ නැහැ ඍණ හින්දා ඍණ tan θ දැන් එන මතක් කරගන්නකො ඔයාලට මේව මතක තියාගන්නකොට කරුණු දෙකයි බලන්න ඕනේ අනුපාතේ මාරු වෙනවද නැද්ද අනුපාතේ මාරු වෙන්නේ phi බෙදීම දෙක හරි 3i phi බෙදීම දෙක හරි එක තියෙද්දි දෙවෙනි කාරණය වෘත්ත පාදයට අනුව ත්‍රිකෝණමිතික හිමි අනුපාත හිමි ලකුණ. ඒ කියන්නේ මුලින්ම ඔයා ඒ ලියන කොටස තියෙන්නේ මොන වෘත්ත පාදයේද කියලා බලන්න. එයාගේ ත්‍රිකෝණමිතික අනුපාත හිමි ලකුණ බලන්න. මෙතනට එනකොට දැන් ආයෙත් මෙතනට එනකොට අපිට මේක තියෙන්නේ තුන්වෙනි වෘත්ත පාදයේදී. sin ලකුණ දාන හින්දා තුන්වෙනි වෘත්ත පාදයේ sin ලකුණ දෙන හින්දා ඍණ phi නිසා මාරු වෙන්නේ නැහැ. එහෙනම් sin phi ධන θ කියන්නේ ඍණ sin θ. නැවතත් අනුපාතේ මාරු වෙන්නේ නැහැ. තුන්වෙනි වෘත්ත පාදයේ cos ගේ ලකුණ ඍණ හින්දා අනුපාතේ මාරු වෙන්නේ නැති හින්දා ඍණ cos θ. tan phi ධන θ තුන්වෙනි වෘත්ත පාදයේ tan ගේ ලකුණ දාන හින්දා මාරු වෙන්නේ නැති හින්දා දැන් tan එකම තමයි. නැවතින් මෙතනදී අනුපාතේ මාරු වෙන තත්ත්වයක් නේ තියෙන්නේ. එතනදී 3i phi බෙදීම 2 ඍණ θ කියන්නේ 270 කෝණයක් අඩු වෙනවා. මෙන්න tan. තුන්වෙනි වෘත්ත පාදයේ sin ගේ ලකුණ ධන හින්දා sin ගේ ලකුණ ඍණ හින්දා ඍණ ලකුණ මෙතනට එනවා. මෙන්න මේ කෝණයට හිමි ලකුණ මේ කෝණය මේ ත්‍රිකෝණමිතික අනුපාතයට මේ කෝණයට හිමි ලකුණ ඍණ. ඒ හින්දා ඍණ හැබැයි අනුපාතේ මාරු වෙනවා cos. අනුපාතේ මාරු වෙනවා sin වලට. හැබැයි තුන්වෙනි උත්පාදයේදී cos ගේ ලකුණ ඍණ හින්දා ඍණ. අනුපාතේ මාරු වෙනවා cot වලට. තුන්වෙනි උත්පාදයේදී tan ගේ ලකුණ ධන හින්දා ධන cot θ. නැවතෙනවා. 3i phi බෙදීම 2 ධන θ කියන කෝණය තියෙන්නේ හතරවෙනි උත්පාදයේදී. හතරවෙනි උත්පාදයේදී all St. Thomas College හින්දා දැන් මෙතනට එමු අපි බලන්න 3i phi බෙදීම 2 නිසා අනුපාතේ මාරු වෙන්න ඕන 3i phi බෙදීම 2 ධන θ කියන කෝණය තියෙන්නේ හතරවෙනි උත්පාදයේදී හතරවෙනි උත්පාදයේදී cos ගේ ලකුණ ධන sin සහ tan ඍණ ඒ හින්දා මෙතන අනුපාතේ මාරු වෙනවා sin ගේ ලකුණ ඍණ හින්දා ඍණ cos θ වෙනවා cos අනුපාතේ මාරු වෙනවා sin වලට හැබැයි හතරවෙනි උත්පාදයේදී cos ගේ ලකුණ ධන හින්දා ධන sin θ අනුපාතේ මාරු වෙනවා cot වලට හතරවෙනි උත්පාදයේදී tan ගේ ලකුණ ඍණ හින්දා තමයි ඍණ cot θ වෙන්නේ. ඇත්ත කතාව වෙනනම් දකුණු පැත්තේදී ලකුණ මාරු වෙනවද නැද්ද කියන එක ලකුණ තීරණය වෙන්නේ මෙන්න මේ කෝණය තියෙන වෘත්තපාදයට හිමි අදාළ වෘත්තපාදයේදී මේ ආරම්භක අනුපාතයට හිමි ලකුණ. නැවතත් මම කියන්නම් මේ පරිවර්තනය පැහැදිලිනේ. phi බෙදීම 2 හරි 3i phi බෙදීම 2 හරි වෙලාවට අනුපාතේ මාරු වෙනවා. phi හරි 2i phi වෙලාවට අනුපාතේ මාරු වෙන්නේ නැහැ. එතනදී අර පස්සේ යන එකනාගේ ලකුණ තීරණය වෙන්නේ ධනද ඍණද කියන එක තීරණය වෙන්නේ ආරම්භක කෝණය
ආරම්භක ත්‍රිකෝණමිතික අනුපාතයේ කෝණයට හිමි ලකුණ. රයිට් පැහැදිලි නේද? එතනට આવුත් එහෙම 2.5 නිසා අනුපාතය මාරු වෙන්නේ නැහැ. හැබැයි 2.5 ඍණ θ කියලා කියන්නේ හැම වෙලාවෙම හතරවෙනි උත්පාදයේ තුල කෝණයක්. එතකොට අනුපාතය මාරු වෙන්නේ නැහැ සයින්ම තමයි. හතරවෙනි උත්පාදයේ සයින් ගේ ලකුණ ඍණ හින්දා ඍණ සයින් θ. අනුපාතය මාරු වෙන්නේ නැති හින්දා කොස්ම තමයි. හතරවෙනි උත්පාදයේ කොස් ගේ ලකුණ ධන හින්දා ධන කොස් θ. ධන කොස් θ දාන්න දාන්න අත්‍යවශ්‍ය නැහැ. හතරවෙනි උත්පාදයේ tan ගේ ලකුණ ඍණ හින්දා ඍණ tan θ. මේ කරුණ ටික ඊටාම වැදගත්. මේකත් එක තව පොඩි කතාවක් තියෙනවා. ඍණ කෝණ කියලා කියන්නේ මොනවද? ඍණ කෝණ කියලා කියන්නේ මොනවද? අපි සාමාන්‍ය කෝණයේ අර්ථ දක්ව ගන්නකොට මතකද ඕගොල්ලන්ට x අක්ෂයේ ධන දිශාවත් එක්ක වාමාවර්තව මනින කෝණ වලට අපි සාමාන්‍යයෙන් ධන කෝණ කියලා කියනවා. x අක්ෂයේ ධන දිශාවත් එක්ක දක්ෂිණාවර්තව මනින කෝණ ඍණ කෝණ කියලා කියනවා. ඒ කියන්නේ සාධාරණ වශයෙන් ගත්තන් පස්සේ මේ දක්ෂිණාවර්තව මෙහෙම තීටා කෝණයක් මැන්නොත් මේකේ තේරුම ඍණ කෝණයක. මේ ලකුණු කරන්නේ අපි ඍණ කියලා මේ ඍණ තීටේ. එතකොට ඍණ තීටා ඉන්න පිහිටුමයි 2.5 ඍණ තීටා පිහිටුමයි දෙකම එකම තැන. මේ බලන්නකෝ. මේ ඇවිල්ලා ඍණ තීටා. දැන් කවුරු හරි කෙනෙක් දක්ෂිණාවර්තව කෝණය මැන්නේ කියලා හිතාගෙන කිව්වොත් මේක ඍණ තීටා පිහිටුම. ඍණ තීටාට අනුරූප පිහිටුම. මේකම තමයි 2.5 ඍණ තීටා කියලා කියන්නේ. නැවත මම මතක් කරන්නම් කෝණයක් කියලා කියන්නේ භ්‍රමණ වෙච්ච ප්‍රමාණයක්. කෝණයක් කියන්නේ මොකද්ද? භ්‍රමණ වෙච්ච ප්‍රමාණයක්. ඒතර x අක්ෂයේ ධන දිශාවත් එක්ක වාමාවර්තව 2.5 ඍණ θ භ්‍රමණය වෙච්ච පිහිටුමම තමයි දක්ෂිණාවර්තව θ පිහිටුමක් තියෙන්නේ. එහෙනම් පිහිටුම වෙනස් වෙන්නේ නැති හින්දා මෙන්න මේ කතාව. sin ඍණ θ කියන එක සමාන වෙන්නේ මේ sinම 2.5 ඍණ θටම තමයි. හැබැයි sin 2.5 ඍණ θ ගන්න විදිය දැන් දන්නවා අනුපාතේ මාරු වෙන්නේ නැහැ. හතරවෙනි උත්පාද නිසා ඍණ sin θ. මේකෙන් අපිට පේනවා sin ඍණ θ කියන එක සමානයි ඍණ sin θට. ඔකේ අනිත් කතාව. cos ඍණ θ කියන එකේ තේරුම එහෙනම් cos 2.5 ඍණ θ කියන එකම තමයි. හතරවෙනි උත්පාදයේදී cos ගේ ලකුණ ධන හින්දා ධනමයි ඉන්නේ. 2.5 නිසා අනුපාතේ මාරු වෙන්නේ නැහැ. ධන cos θ. ඉතින් එහෙමනම් ඔයාලට මේකෙන් අවසානට එනවා cos ඍණ θ කියලා කියන්නේ cos θම තමයි කියලා. අපි තවත් එකක් බලමු. tan ඍණ θ කියලා කියන්නේ tan 2.5 ඍණ θට. tan ඍණ θ කියන්නේ tan 2.5 ඍණ θට. tan 2.5 ඍණ θ කියන්නේ අනුපාතේ මාරු වෙන්නේ නැහැ. tanම තමයි. හැබැයි හතරවෙනි උත්පාද නිසා ඍණ tan θ. එහෙනම් මෙන්න සම්බන්ධය tan ඍණ θ සමානයි ඍණ tan θ. ඔය කරුණු ටික ඉතාම වැදගත් විවිධ පාඩම් වලදී. නැවත මතක් කරගමු sin ඍණ θ කියන්නේ ඍණ sin θ, cos ඍණ θ කියන්නේ cos θ, tan ඍණ θ කියන්නේ ඍණ tan θ. අපි ඊළඟට මතක් කරගමු කෝණ දෙක ඓක්‍ය ප්‍රසාරණ. මේවා සූත්‍ර සාධන සහිතව ලබා ගන්න පුළුවන්. sin a ධන b සමානයි මොකද්ද? sin a cos b ධන cos a sin b. sin a ඍණ b නම් මොකද්ද? sin a cos b ඍණ cos a sin b. එකම රටාවක් තියෙනවා. sin a ධන b නම් මෙතන sin මෙතන ධන. a ඍණ b නම් මෙතන ඍණ. sin a ධන b කියන්නේ sin a cos b ධන cos a sin b. sin a ඍණ b නම් sin a cos b ඍණ sin a ඍණ b. මෙතන ඍණ නම් මෙතන ඍණ මෙතන ධන නම් මෙතන ධන. ඔය විදිහටම අපි ගමු cos a ධන b සූත්‍රය. cos a ධන b සූත්‍රය කියන්නේ cos a cos b ඍණ sin a sin b. ආපහු cos a ඍණ b නම් cos a ඍණ b නම් cos a cos b ධන sin a sin b වෙනවා. මෙතනදී පුංචි වෙනසක් තියෙනවා. cos වල නම් a ධන b වෙනකොට මැද ලකුණු ඍණ. හැබැයි cos cos ඍණ sin sin ඔය ඔළුවේ තියෙන්න ඕන cos cos ඍණ sin sin නම් a ධන b ආකාරය. cos cos ධන sin sin නම් ඍණ. ඒ කියන්නේ කෝණ දෙක ඓක්‍ය ප්‍රසාරණ නම් මැද අන්තරය වෙනවා. අන්තරේ ප්‍රසාරණ නම් ඓක්‍ය වෙනවා. අපි යමු tan a ධන b සූත්‍රයට. මොකක්ද තියෙන්නේ? tan a ධන tan b යට 1 ඍණ tan a tan b. හරි. මේ සූත්‍රවල ප්‍රධාන වශයෙන්ම දැනගන්න ඕනේ මේ ඉදිරියට සූත්‍ර ගොඩක් අයට මතකයි. පිටුපසට සූත්‍රය
අමතක වෙන තත්ත්වයක් තියෙනවා. මම පුංචි මතක් කිරීමක් කරන්නම්. මෙහෙම තියෙනවා කියලා. ආපස්සට sin A cos B ධන cos A sin B දැකපු ගමන් ඔයාලට මතක් වෙන්න ඕන මොකද්ද මෙහෙනම් sin A ධන B කියලා. මම මේක වෙනස් ස්වරූපයකින් මෙහෙම තියෙනවා. ගානක් හදනකොට sin 5යි θ cos 3යි θ ධන cos 5යි θ sin 3යි θ. මේ මොකද්ද තියෙන්නේ? sin cos ධන cos sin කියන්නේ මෙතන තියෙන්නේ sin 5යි θ ධන 3යි θ. ඒ කියන්නේ sin 8යි θ. තව තැනක මම මෙහෙම ගානකදී හම්බෙයි. cos 7යි θ cos 2යි θ ඍණ sin 7යි θ sin 2යි θ. මේ ගාන තුල තියෙන්නේ cos cos ඍණ sin sin. ඒ කියන්නේ මෙන්න මෙහෙම එකක්. cos 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 ඍණ sin sin තියෙනවා නම් මොකද්ද මේ? මැද ඍණ තියෙනවා නම් කෝණ දෙකේ ඓක්‍ය. එහෙනම් මොකද්ද මේ තියෙන්නේ? cos 7යි θ මැද ඍණ තියෙන නිසා ධන 2යි θ වෙනවා. sin cos ධන cos sin නම් sin A ධන B, sin cos ඍණ cos sin නම් sin A ඍණ B ආකාරය, cos cos ඍණ sin sin නම් cos A ධන B ආකාරය. තව එකක් මම දෙන්නම්. cos 3යි θ cos 2යි θ ධන sin 3යි θ sin 2යි θ. මේ මොකද්ද? cos 3යි θ ඍණ θ. ඒ කියන්නේ cos 3යි θ ඍණ 2යි θ. ඒ කියන්නේ cos θ. ඔව් tan වල tan A ධන B කියන්නේ tan A ධන tan B යට එක ඍණ tan A tan B නේ. මේ විදිහටම එහෙනම් tan A ඍණ B කියලා කියන්නේ tan A ඍණ tan B යට එක ධන tan A tan B. මේකෙත් විශේෂයෙන් වැදගත් ආපස්සට හිතන එක. අපි ගානක් හදාගෙන යනකොට මෙහෙම තියෙනවා. tan 3යි θ ධන tan 2යි θ යට එක ඍණ tan 3යි θ tan 2යි θ කියලා තියෙනවා. බොහෝ ළමයින්ට මේක නිකන් 3යි θ සූත්‍ර මතක තියාගෙන ඒව ආදේශ කරනවා. 2යි θ සූත්‍ර ලියාගෙන ආදේශ කරන්න බලනවා. හැබැයි සූත්‍රය ආපස්සට හිතන්නකෝ. මේක A කියලා හිතන්න. මේක B කියලා හිතන්න. එතකොට මේ මොකද්ද? A. මේක B. එහෙනම් මේ තියෙන්නේ tan A ධන tan B යට එක ඍණ tan A tan B ආකාරයක්. ඒ කියන්නේ tan මොකද්ද මේ? 3යි θ ධන 2යි θ tan 5යි θ. මේ කාරණේ චුට්ටක් ඔලුවට දාගන්න. හරි. අපි ඊළඟට මතක් කරගමු ද්විත්ව කෝණවල ප්‍රසාරණ. මොනවද? ද්විත්ව කෝණවල ප්‍රසාරණ. මේකට ගොඩක් දුරට ළමයි කියන්නේ 2යි θ ප්‍රසාරණ කියලා. මම එහෙම කියන්නේ නැහැ. මම ඒක පැහැදිලි කරන්නම්. හරි. මම ඉස්සෙල්ලා 2යි θ වලින්ම කියන්නම්. sin 2යි θ කියන්නේ 2යි sin θ cos θ. හරි. මේකේ තේරුම මම ද්විත්ව කෝණවල ප්‍රසාරණ කියමින් අදහස් කරේ. මම ඒකත් උදාහරණ කිහිපකින් කියන්නම්. මේ 2යි θ තිබුණොත් තමයි 2යි sin θ cos θ කියන්නේ. අපි මේ කතා කරපු හැම ත්‍රිකෝණමිතික සූත්‍රයක්ම සර්ව සම සම්බන්ධතා. සර්ව සම සම්බන්ධතා හින්දා මේක නිකන් අච්චුවක් කියලා හිතන්න. 2යි θ තිබ්බොත් මෙතනට එන්නේ θ. හැබැයි 2යි θ නැතුව වෙන කෙනෙක් හිටියොත් එහෙම sin 4යි θ තිබුණා කියලා හිතන්නකෝ. ඒතකොට මේකම 2යි sin 2යි θ cos 2යි θ වෙනවා. ඕකම sin 7යි θ තිබිලා හිතන්නකෝ. බෙදෙන්නේ නැති එකක්. ඒත් එහෙනම් 2යි sin 7යි θ බෙදීම 2 cos 7යි θ බෙදීම 2. නිකම්ම sin θ තිබුණා නම් sin θ බෙදීම 2 cos 2යි sin θ බෙදීම 2 cos θ බෙදීම 2. මෙන්න මේ කාරණය අනිවාර්යයෙන්ම තේරුම් ගන්න ඕන. අපි cos 2යි θ ගේ සූත්‍ර වලටත් යමු. cos 2යි θ ගේ මූලිකම සූත්‍රය cos වර්ගයක් θ ඍණ sin වර්ග θ. හැබැයි මේ මූලිකම සූත්‍රය අපි පරිවර්තනය කරගන්න පුළුවන්. cos වර්ගයේ වෙනුවට එක ඍණ sin වර්ගය දැම්මොත් එහෙම cos 2යි θ සූත්‍රයට මේකට එක ඍණ sin වර්ගයක් දැම්මොත් එහෙම එක ඍණ sin වර්ගය එතකොට එතන එක ඍණ 2යි sin වර්ගයක් θ වෙනවා. cos 2යි θ ගේ ඊළඟ සූත්‍රය එක ඍණ 2යි sin වර්ගයක් θ. මේ ගානේදී sin වර්ගය වෙනුවට එක ඍණ cos වර්ගය දැම්මොත් එහෙම cos 2යි θ සමානයි 2යි cos වර්ගයක් θ ඍණ 1 බවට පත් වෙනවා. cos 2යි θ කියන්නේ 2යි cos වර්ගයක් θ ඍණ 1 බවට පත් වෙනවා. මේ සූත්‍ර දෙකේ ඉතාම වැදගත් කතාවක් තියෙනවා. මම උදාහරණයකින් මේක පැහැදිලි කරන්නම්. cos අපි හිතන්නකො 6යි θ කියලා. මේකත් අපිට මේ ස්වරූප තුනෙන්ම විහිදුලා ලියන්න පුළුවන්.
cos වර්ගයක් 3යි θ ඍණ sin වර්ගයක් 3යි θ. මේ බලන්න. 2යි θ තිබුණොත් θ බවට පත් වෙනවා. 2යි θ තිබ්බොත් θ බවට පත් වෙනවා. එහෙමනම් 6යි θ තිබ්බොත් එයා දෙකට බෙදුනම cos වර්ගයක් 3යි θ ඍණ sin වර්ගයක් 3යි θ. මේකම අපිට ඕන නම් 1 ඍණ 2යි sin වර්ගයක් 3යි θ කියන්න පුළුවන්. එහෙමත් නැත්නම් 2යි cos වර්ගයක් 3යි θ ඍණ 1 කියන්න පුළුවන්. කොහේ හරි තැනක cos θ විතරක් තියෙනවනම් මොකද්ද මේ? 2යි cos වර්ගයක් θ ඍණ θ බෙදීම 2 ඍණ 1. එහෙමත් නැත්නම් 1 ඍණ 2යි sin වර්ගයක් θ බෙදීම 2. මූලිකම සූත්‍රයට આવත් එහෙම cos වර්ගයක් θ බෙදීම 2 ඍණ sin වර්ගයක් θ බෙදීම 2 වෙනවා. ප්‍රධාන වශයෙන් මෙන්න මේ සූත්‍ර ටික මම නැවතත් පුංචි මතක් කිරීමක් කරන්නම්. මේ ද්විත්වකෝණ ප්‍රසාරණ වල මේ cos 2යි θ ප්‍රසාරණ කියන්නේ ත්‍රිකෝණමිතිය පාඩම විතරක් නෙමෙයි ඇප්ලයිඩ් වල විවිධ තැන්වලද ඍජුවම භාවිතා කරන අවස්ථා ටිකක්. ඒකයක් තියෙනවා මම මේකත් කියන්නම්. අපිට sin වර්ග සහ cos වර්ග පද ඉවත් කරලා මෙන්න මේක අහගන්න. sin වර්ග සහ cos වර්ග පද ඉවත් කරලා රේඛීය පද බවට පත් කරන්න අපි මෙන්න මේ සූත්‍රය යොදා ගන්නවා. මේ බලන්න. cos 2යි θ කියන්නේ 2යි cos වර්ග θ ඍණ 1 නම් මේක මම උක්ත කරොත් එහෙම මේකෙන් cos වර්ග θ උක්ත කරොත් හොඳට බලන්න මෙයා මෙහෙත් ඇවිල්ලා දෙකෙන් බෙදෙනවා. ඒ කියන්නේ 1 ධන cos 2යි θ බෙදීම 2 බවට පත් වෙනවා. අනික් කාරණේ cos 2යි θට 1 ඍණ 2යි sin වර්ග සූත්‍රයේ θ සූත්‍රය දැම්මම මේකේ ප්‍රතිඵලයක් විදිහට sin වර්ග θ උක්ත කරොත් වෙනවා 1 ඍණ cos 2යි θ බෙදීම 2 කියලා. මේක ත්‍රිකෝණමිතිය සහ විවිධ පාඩම් වලදී විශේෂම අනුකලනයේදී අනුකලන ක්‍රම භාවිතා කරන්න එහෙම අනුකලන පද රේඛීය පද බවට පත් කරන්න එහෙම පාවිච්චි කරනවා. නැවතත් අහගන්න. කිසියම් ත්‍රිකෝණමිතිය ගැටලුවක sin වර්ග හෝ cos වර්ග පද රේඛීය පද බවට පත් කරන්න අපි මේක පාවිච්චි කරනවා. cos වර්ග θ කියන්නේ මෙයාගෙන ප්‍රතිඵල 1 ධන cos 2යි θ බෙදීම 2. ඒ කියන්නේ cos නම් ධන sin වර්ග θ නම් 1 ඍණ cos 2යි θ බෙදීම 2. මේකත් අපිට තව විදිහට ඕනනම් කියන්න පුළුවන්. මේක cos වර්ග 5යි θ නම් මොකද්ද? θ මෙතන තිබුණොත් මෙතන 2යි θ. මෙතන 5යි θ නම් 1 ධන cos 10යි θ බෙදීම 2. cos වර්ග 15යි θ තියෙනවා. එහෙනම් 1 ධන cos 30යි θ බෙදීම 2. මෙතනටත් මම එනවා. sin වර්ග θ කියන්නේ 1 ඍණ cos 2යි θ බෙදීම නම් මම අහනවා sin වර්ග 7යි θ නම් මොකද්ද? 1 ඍණ cos 7යි θ 1 ඍණ cos 14යි θ බෙදීම 2. ඔව් අපිට බලමු tan 2යි θ. tan 2යි θ සමානයි 2යි tan θ යට 1 ඍණ tan වර්ගයක් θ කියලා කියනවා. tan 2යි θ. හැබැයි මීට අමතරව තව හරි ලස්සන දේවල් ටිකක් කියනවා විශේෂයෙන්ම අනුකලනයේදී ඕන වෙනවා. sin 2යි θටත් tan වලට දරන සම්බන්ධයක් තියෙනවා. cos 2යි θටත් tan වලට දරන සම්බන්ධයක් තියෙනවා. ඒක මම ඔහොම කියන්නම්. sin 2යි θ කියන්නේ අපිට සුළු කරලා හදලා ගන්න පුළුවන් 2යි tan θ යට 1 ධන tan වර්ගයේ θ කියලා සූත්‍රයක් තියෙනවා. බලන්න මේ දෙකේ ඊටාම සුළු වෙනසක් තියෙනවා. tan 2යි θ නම් 2යි tan θ යට 1 ඍණ tan වර්ගයක් θ. හැබැයි sin 2යි θ නම් 2යි tan θ යට 1 ධන tan වර්ගයක් θ. ඉතා කුඩා සියුම් වෙනසක් තියෙන්නේ. මෙතන ඍණ මෙතන ධන. tan ගේ නම් මැද ලකුණු ඍණ, sin ගේ නම් මැද ලකුණු ධන. ඔය විදිහටම cos 2යි θට සූත්‍රයක් තියෙනවා. 1 ඍණ tan වර්ගයක් θ යට 1 ධන tan වර්ගයක් θ. මේ සූත්‍ර දෙක විතාම වැදගත් වෙන්නේ අනුකලනයේදී සම්මත ප්‍රවිධියක් තියෙනවා. අනුකලනයේ සම්මත ආකාරයක්. ඒ ගැටළු ආකාරයේදී ඉතාම වැදගත් වෙනවා. sin 2යි θට tan වලට දරන සම්බන්ධය. cos 2යි θට tan වලට දරන සම්බන්ධය. 2018 හෝ 19 පාස් පේපර් එකටත් මේක ටිකක් ඉදලා තිබුණා. හරි. ඒකත් එහෙනම් අපි මතක තියාගමු. අපි ඊළඟට යනවා ත්‍රිකෝණමිතියේ sin 3යි θ ගේ ප්‍රසාරණ වලට. 3යි θ ප්‍රසාරණ. sin 3යි θ කියන්නේ 3යි sin θ ඍණ 4යි sin ඝනයක් θ. sin 3යි θ කියන්නේ 3යි sin θ ඍණ 4යි sin ඝනයක් θ. cos 3යි θ නම් 4යි cos ඝනයක් θ ඍණ 3යි cos θ.
tan 3යි θ කියන්නේ tan 3යි θ ගේ සූත්‍රයේ තරමක් දිගයි 3යි tan θ ඍණ tan ඝනයක් θ යට 1 ඍණ 3යි tan වර්ගයක් θ tan 3යි θ කියන්නේ 3යි tan θ ඍණ tan ඝනයක් θ යට 1 ඍණ 3යි tan වර්ගයක් θ සුදුසු පරිදි මනසට දාගන්න මේ 3යි tan θ හැමතැනකම 3ේව තියෙනවා 3යි tan θ ඍණ tan ඝනයක් θ 1 ඍණ 3යි tan වර්ගයක් θ සුදුසු පරිදි මේක දාගන්න හොඳ චිත්‍ර රූපයක් මේකට මවා ගන්න මේ ගණන් වලදීත් මම අර මේවත් යම් ෆ්‍රේම් වගේක් තියෙනවා මේ 3යි θ තිබුණොත් මේවට θ බවටපත් වෙනවා 3යි θ තිබ්බොත් θ බවටපත් වෙනවා මේ ෆ්‍රේම් එක යටතේ උදාහරණයක් ගමු sin 6යි θ නම් මේ ක්‍රමයට ලිව්වම මොකද වෙන්නේ 3යි θ බවටපත් වෙනවා මේක 3යි sin මොකද්ද 2යි θ ඍණ 4යි sin ඝනයක් θ ඝනයක් 2යි θ cos අපි හිතන්නකෝ 9යි θ කියලා මේ ක්‍රමයට cos 3යි θ කියන්නේ 4යි cos ඝනයක් θ ඍණ 3යි cos θ නම් 9යි θ වෙනකොට මොකද වෙන්නේ 3ෙන් බෙදෙනකොට 4යි cos ඝනයක් 3යි θ ඍණ 3යි cos 3යි θ right tan වලත් එහෙම තමයි අපි හිතමු tan 15යි θ කියලා tan 3යි θ කියන්නේ 3යි tan ඊට ඍණ tan ඝනයක් θ යට 1 ඍණ 3යි tan වර්ගයක් θ නම් 15යි θ 3ෙන් බෙදිලා එන්නේ 3යි tan 5යි θ ඍණ tan ඝනයක් 5යි θ යට 1 ඍණ 3යි tan වර්ගයක් 5යි θ හරි ඔව් ඊළඟට ඊටාම වැදගත් වෙනවා ගුණිතයක් ඓක්‍යයක් ලෙස ලිවීම ගුණිතයක් ඓක්‍යයක් ලෙස ලිවීම මම පොඩි රටාවක් කියන්නම් ලියලා ඉවරලා sin a cos b 2යි sin a cos b නම් sin a ධන b ධන sin a ඍණ b මේක ලස්සන රටාවකින් මතක තියාගන්න පුළුවන් මම කියන්නම් 2යි cos a sin b නම් sin a ධන b ඍණ sin a ඍණ b 2යි cos a cos b නම් cos a ධන b ධන cos a ඍණ b ආපහු 2යි sin a sin b නම් මන් ඍණ ලකුණකුත් එළියෙන් තියාගෙන cos a ධන b ඍණ cos a ඍණ b කියලා කියනවා මම මේකේ ලස්සන රටාවක් කියන්නම් හොඳට අධ්‍යයනය කරන්න sin cos ගුණිතයක් cos sin ගුණිතයක් මේ අනුපාත දෙකක් මාරු වෙලා තියෙන වෙනස් ಜಾති වල ගුණිතයක් නම් දකුණු පැත්තේ තියෙන sin a ධන b sin a ඍණ b sin a ධන b sin a ඍණ b sin cos cos sin වශයෙන් වෙනස් ಜಾති වල ගුණිතයක් නම් දකුණු පැත්තේ තියෙන්නේ sin වලින්මයි කෝණ දෙක එකතුව සහ කෝණ දෙකේ අන්තරය cos cos ගුණිතයක් sin sin ගුණිතයක් cos cos ගුණිතයක් කියන්නේ එකම ಜಾති අනුපාත දෙක ගුණිතයක් නම් දකුණු පැත්තේ තියෙන cos වලින්මයි cos කෝණ දෙකේ එකතුව cos කෝණ දෙකේ අන්තරය. එහෙනම් මතක තියාගන්න වෙනස් ಜಾති වලින් නම් sin එකම ಜಾතියෙන් නම් cos වෙනස් ಜಾති වලින් නම් sin එකම ಜಾතියෙන් නම් cos වෙනස් ಜಾති වලින් නම් sin එකම ಜಾතියෙන් නම් cos කියලා කියනවා. ඊට අමතරව වෙනස් ಜಾති වලින් නම් sin මුලින් තේනවා මෙතන මැද ලකුණ ධන. වෙනස් ಜಾති වලින් නම් sin මුලින් නැති හින්දා මැද ලකුණ ඍණ. sin මුලින් වෙනස් ಜಾති වලින් නම් sin මුලින් තියෙනවා නම් මැද ලකුණ ධන. එකම ಜಾතියින් නම් වෙනස් ಜಾති වලින් නම් sin මුලින් නැති හින්දා මැද ලකුණ ඍණ. එකම ಜಾතියින් නම් cos cos sin sin එකම ಜಾතියින් නම් cos වලින් ඉන්නේ එකම ಜಾතියින් නම් cos වලින් ඉද්දි cos මුලින් තියෙනවා නම් ඒ සතුටින් හින්දා මැද ලකුණ ධන දානවා. එකම ಜಾතියින් නම් cos වලින් ඉන්නේ cos නැති හින්දා මැද ලකුණු ඍණ වෙනවා. එකම ಜಾතියින් නම් cos මුලින් නැති හින්දා මැද ලකුණු ඍණ. හැබැයි එකම ಜಾතියින් එනකොට cos තියෙන්න එපැයි. cos ඇත්තෙම නෑනේ මෙතන. ඒ වේදනාව හින්දා එළිනුත් ටිකක් දානවා. එකම ಜಾතියින් නම් sin මුලින් තියෙනවා නම් මැද ලකුණු දාන. වෙනස් ಜಾතියින් නම් cos මුලින් තියෙනවා නම් මැද ලකුණු දාන. මෙන්න මෙතනදී cos ඇත්තෙම හින්දා එළිනුත් ටිකක් දානවා. අන්න එහෙම ආකෘතියක් ඔලුවට දාගන්නවා. ඔව් ඊළඟට අපි මතක් කරගන්නේ ඊටාම වැදගත් ගැටලු ගණනාවකට නිතරම යෙදෙන කොටසක් තමයි මේ ළමයි කියන CD සූත්‍රය. එහෙමත් නැත්නම් ඓක්‍යයක් ගුණිතයක් ලෙස ලිවීම. sin c ධන sin d සමානයි 2යි sin c ධන d බෙදීම දෙවාරයක් cos c ඍණ d බෙදීම 2.
ආපහු sin c ඍණ sin d සමානයි 2යි cos c ධන d බෙදීම දෙවාරයක් sin c ඍණ d බෙදීම 2. sin c ධන sin d කියන්නේ 2යි sin c ධන d බෙදීම දෙවාරයක් cos c ඍණ d බෙදීම 2. sin c ඍණ sin d නම් 2යි cos c ධන d බෙදීම දෙවාරයක් sin c ඍණ d බෙදීම 2. වෙලාව වැඩිපුර ගන්න බැරි හින්දා මම කතා නොකරට අර ගුණිතයක් ඓක්‍යයක් ලෙස ලිවීමේ සූත්‍රවල සම්බන්ධයක් මෙතන ඓක්‍යයක් ගුණිතයක් ලිවීමට තියෙනවා. අපේ පන්ති වලට සහභාගී වෙන දරුවෝ දන්නවා අපි ඒකෙම සුළු කරලා තමයි මේවා ලබා ගන්න. කොහොමත් ඔයගොල්ලෝ නෝට් එක පොඩ්ඩක් ෆලෝ කරලා වැඩිදුර අධ්‍යයනය කරන්න. මම මේකෙන් බලාපොරොත්තු වෙන්නේ කෙටිම වෙලාවක ඔයාලගේ විවේකී ඵලදායීව ගත කරන්න. මම කලිනුත් කිව්වා කැම ටිකක් කාලා නිදිමත වෙන වෙලාවට විවේකයෙන් ඉන්න වෙලාවට ෆෝන් එක අතට ගරන් වෙන දේවල් බලන්නේ නැතුව මේ වගේ පාඩමක සාරාංශය මතක් කරගමු. යමු. cos c ධන cos d කියන්නේ 2යි cos c ධන d බෙදීම දෙවාරයක් cos c ඍණ d බෙදීම 2. මෙන්න මේක ඊළඟට වැදගත් වෙනවා. cos c ඍණ cos d සමාන වෙන්නේ ඍණ 2යි sin c ධන d බෙදීම දෙවාරයක් sin c ඍණ d බෙදීම 2. cos c ඍණ cos d ගේ සූත්‍රයේදී ඍණ 2යි කෝණ දෙකේ එකතු බෙදීම දෙවාරයක් කෝණ දෙකේ අන්තර බෙදීම 2. හැබැයි ඔක පොඩි වෙනසක් කරනවා. මම මෙහෙම කියන්නම්. sin c ඍණ d බෙදීම 2 කියන එකෙන් මට පුළුවන් ඍණ ලකුණක් එළියට ගන්න. sin ඍණ එළියට ගත්තොත් d ඍණ c බෙදීම 2 වෙනවනේ. මං කලින් කිව්වා sin ඍණ θ කියන්නේ ඍණ sin θ කියලා. එහෙමනම් මේ sin ඍණ මේක θ කියලා හිතුවොත් මේක ඍණ sin d ඍණ c බෙදීම 2 වෙනවා. ආනේ හින්දා මෙන්න මෙතන මට වෙනස් කරගන්න පුළුවන්. මේ සූත්‍රය මම ඔහොම වෙනස් කරලා මේක මෙහෙම ලියා ගන්නවා. cos c ඍණ cos d කියන එක ලියන්න පුළුවන් ඍණ 2යි sin c ධන d බෙදීම දෙවාරයක් ඍණ ලකුණක් එළියට අරන් මෙතන sin d ඍණ c බෙදීම 2 වෙනවා. මේ ඍණයි ගුණ වෙලා මේක ලස්සනට sin 2යි sin c ධන d බෙදීම දෙවාරයක් sin d ඍණ c බෙදීම 2. මොකද්ද මේ cos c ඍණ cos d. මතක තියාගන්න මේ එකම සූත්‍රයක් අපි අවශ්‍යතාවය මත සූත්‍ර දෙකක් බවට පත් කරගන්න. cos c ඍණ cos d කියන්නේ ඍණ 2යි sin c ධන d බෙදීම දෙවාරයක් sin ඇත්ත කතාව මොකද්ද? cos කෝණ දෙක අන්තරයක් ඍණ 2යි sin කෝණ දෙක එකතු බෙදීම 2 sin කෝණ දෙකේ අන්තරය බෙදීම 2. හැබැයි මෙතන මේ මෙහෙම වෙනකොට ඉස්සරහින් තියෙන කෝණය c පිටුපස්සෙන් තියෙන කෝණයට වඩා වැඩි නම් මේ සූත්‍රේ වරදක් නැහැ. අපි මේකට කියනවා c විශාලයි d අවස්ථාව කියලා. c විශාලයි d අවස්ථාවේදී මේ සූත්‍රය භාවිතා කරනවා. සමහර ගණන් වල උදාහරණයක් විදිහට අපිට cos 5යි θ ඍණ cos 7යි θ කියලා cd සූත්‍රයක් දාන්න වෙනවා. පිටිපස්සේ කෝණය ලොකුයිනේ. පිටිපස්සේ කෝණ ලොකු වුණාම මෙතන අන්තරය ඍණ වෙනවනේ. ඒ අන්තරය ඍණ වුණොත් මේ විදිහට නැවත සුළු කිරීමක් කරන්න වෙනවනේ. ආන්නේක වළක්වන්න උපක්‍රමයක් විදිහට මේ සූත්‍රය එකවරම යොදා ගන්නවා. කොයි වෙලාවටද අපි ඒකට කියනවා d විශාලයි c වෙලාවට ඍණ ලකුණු කේස් එකක් එන්නේ නැහැ. 2යි sin කෝණ දෙක එකතු බෙදීම දෙවාරක් කෝණ දෙකේ අන්තරය හැබැයි පිටුපස කෝණෙන් ඉදිරිපස කෝණය. මේ දෙක ඊටාම වෙන් හොඳින් අධ්‍යයනය කරන්න ඊටාම වැදගත්. ත්‍රිකෝණමිතිය කියලා කියන්නේ තරමක් දිග පාඩමක් හින්දා අපිට ඒකේ සූත්‍ර ටික මතක් කරගන්න තරමක් සැලකියුතු වෙලාවක් ගියා. නමුත් ඉදිරි පාඩම් වලදී අපිට පුළුවන් තරම් කිටි වෙලාවකදී අපි ආවරණය කරගන්න උත්සාහ කරනවා. කොහොම නමුත් මම විශ්වාස කරනවා අඩු වෙලාවකදී සියලුම විෂය කරුණු මතක් කරගන්න ඇති කියලා. ත්‍රිකෝණමිතිය දෙක කොටසෙදී අපිට බොහෝ ගැටලු ආකාර අපිට එකින් එක සාකච්ඡා කරන්න මම ඉදිරියේදී තවත් වීඩියෝකින් බලාපොරොත්තු වෙනවා. ඒ වගේම අනෙකුත් සියලුම පාඩනොත් මේ විදිහට මීටත් වඩා කෙටියෙන් ඉක්මනින් ආවරණය කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ හින්දා ඉදිරියේදී අපේ වීඩියෝ හොඳයි කියලා හිතනවා නම් ඒවත් එක්ක සම්බන්ධ වෙන්න අපේ channel එක subscribe කරලා අවශ්‍ය නම් ඔයගේ අපි දාන හැම වීඩියෝ එකක්ම ඔයාට ඉක්මනින් බලන්න අවස්ථාව හදාගන්න. එhmenan හැමෝටම ජයග්‍රාහී දවසක් ප්‍රාර්ථනා කරනවා.